පුරාණ තාක්ෂණය යටතේ මේ දේශන මාලාව තුළදී අපි ඔබ සඳහා ඉදිරිපත් කරන මේ දේශනය මගින් ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධ ඉතිහාසයක්, ඒ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධ වූ තාක්ෂණයක් පිළිබඳ කරුණු අන්තර්ගත කරලා මේ දේශනයේදී ඒ සාම්ප්‍රදායික තාක්ෂණ ක්‍රමවේද ඉදිකිරීම් කටයුතු වලදී කොයි ආකාරයට භාවිතා කරලා තියෙනවද කියන කාරණය පෙන්වලා දෙන්න උත්සාහ කරනවා. ලංකාවේ ගොඩනැගිලි ඉදිකිරීමේ සමාරම්භක අවධිය අපිට හඳුනාගත හැකියාව ලැබෙන්නේ ප්‍රාග්ඓතිහාසික අවධියේ. ප්‍රාග්ඓතිහාසික අවධිය තුලදී මූලික වශයෙන් මිනිස්සු ස්වභාවික පරිසරයේ තියෙන ගල් ගුහා ආශ්‍රිත ජීවත් වූ බව අපි කවුරුත් දන්නවා. නමුත් මේ ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා මානවයා යම් ආකාරයකට මේ ගුහාව තුල ජීවත් වෙන ගමන් ඉදිකිරීම කරන්න උත්සුක වූ අවස්ථාවන් අපි හඳුනා ගන්නවා. මේ ස්වභාවික පරිසරයේ ජීවත් වෙන මානවයින්ට ස්වභාවික පරිසරය විසින්ම නිර්මාණය කරලා තියෙන ස්වභාවික ගුහා, එහෙම නැත්නම් ගුහා පියැසි තුල තමයි අවුවෙන් වැස්සෙන් ආරම්භ වීම සඳහා මේ මානවයා සිටියේ. ඔහු දඩයම මූලික කරගත්ත, මත්ස්‍ය දඩයම සිදු කරපු, ඒකම පළමුල් ආහාරයට ගත්ත ජන කණ්ඩායම. ඒ කණ්ඩායම පරිසරය එක්ක ගැටීමෙන් තමයි හැමනිතරම ජීවිකාව අරගෙන ගියේ. එවුන්ගේ ප්‍රධාන ආහාරය සත දඩයම නිසා පවුලේ පිරිමි අය නිතරම දඩයම සඳහා යොමු වුණා. එතනදී කාන්තාව සහ දරුවන් මේ ගුහාව තුල ආරක්ෂාව සඳහා කියලා ඔවුන් මේ වනය තුළට ප්‍රවේශ වෙලා තමයි මේ සත දඩයම සිදු කරේ. එවැනි ආකාරයට මේ ගුහාව තුළ ගත කරන සිය පවුල විවිධ රුදුරු වනසතුන්ගෙන් වෙන හානිවලට ලක්වෙච්ච අවස්ථාවක් තියෙන ඇති. එවැනි අවස්ථා තියෙන නිසා මේ ආදීතම මානවීන් මධ්‍යශිලා යුගයේ ජීවත් වෙච්ච මේ ගුහාව තුළට ආවරණයක් සකස් කිරීමට උත්සුක වූ අවස්ථා කිහිපයක් අපි ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික ගුහා කැණීම් තුලින් හඳුනා ගන්න ලබනවා. ඒ අතරින් අපිට මේ සුවිශේෂම ලෙනක් විදියට කුරුවිට තියෙන බටදොඹ ලෙන පෙන්වලා දෙන්න පුළුවන්. මේ ලෙනේ ආචාර්ය සිරාන් ධර්ණියකර සිදු කරන ලද කැණීම් වලදී ඔහු හඳුනාගෙන තියෙනවා ජනමාස 52කදී මානවයින් මේ මුල් ඉදිකිරීම කිරීමට කරන ලද උත්සාහයන් දෙකක්. එකක් හඳුනාගන්නේ ක්‍රිස්තු පූර්ව 1618 ඇති පස්තට්ටුවකින් මේ ස්වභාවික ලෙන තුල වැටිලා තියෙන පාෂාණ කොටස් එකතු කරලා මඩමැටි වතුරෙන් මඩමැටි එකතු කරලා මේ බැම්මක් බඳින්න මේ මිනිස්සු උත්සාහ කර එක් අවස්ථාවක් ඔහු හඳුනාගෙන තියෙනවා. මේක තවත් අවස්ථාවක් ධර්ණීගල විසින්ම හඳුනාගෙන තියෙනවා ක්‍රිස්තු පූර්ව 12500ට ඇති පස්තට්ටුවක් තුල තිබිලා. මේකෙදි මූලික බැම්මක් නිර්මාණය කරන්න මේ ස්වභාවික පාෂාණ උපයෝගී කරගෙන මැටි පාවිච්චි කරලා මේ මිනිස්සු දරපු උත්සාහයක් හඳුනා ගන්නවා. මේක තමයි ශ්‍රී ලංකාවේ ආදීතම පෙදරේරු තාක්ෂණය පිළිබඳ අපිට හඳුනාගත හැකි නිදර්ශනය වෙන්නේ. ඒකට මේ නිදර්ශනය මත පැහැදිලිව අපිට පේනවා මීට පෙර ජීවත් වෙච්ච මිනිස්සු මේ ඉදිකිරීම කරන්නත් කලින් සමහර විට මේ ගුහාව ඉදිරිපසින් කැලේ තියෙන ශාකවල කොටස් ගෙනල්ලා, එහෙම නැත්නම් මේ ගස්වල කඳන් කෑලි ගෙනල්ලා මේ තම පවුල රැක ගැනීම සඳහා, එහෙම නැත්නම් මේ කුටුම්බයේ ආරක්ෂාව සඳහා යම් ආකාරයකට ගුහා ආවරණ සකස් කරන්න උත්සාහ කරන්න ඇති. නමුත් මේ තත්ත්වය ස්ථිරසාර නොමැති නිසා තමයි ඔවුන් මේ ස්වභාව පරිසරයේම තියෙන පාෂාණ මැටි මඩත් එකතු කරලා කලවම් කරලා බැම්මක් බඳින්න කරපු උත්සාහයක් අපිට හඳුනාගත හැකි වන්නේ. ප්‍රාග්ඓතිහාසික යුගයේ අපි මේ සරල මැඩමැටි නිර්මාණයෙන් පස්සේ ඉදිකිරීම් ක්‍රමවේදයේ පූර්ව වෙනසක් අපි දකිනවා ලෝක තාක්ෂණයට අවතීර්ණ වන පූර්ව ඉතිහාසය තුලින්. පූර්ව ඉතිහාසයේ ඉදිකිරීම් සම්බන්ධ කාරණා දෙකක් පිළිබඳ මෙතනදී සාකච්ඡා කරන්න අපිට පුළුවන්. එක කාරණයක් තමයි නිවාස ඉදිකිරීමේ පැරණි තාක්ෂණය කොහොමද තිබුණේ කියන එක. අනිත් කාරණය තමයි මේ මිනිස්සු මිය ගියයින් පස්සේ මේ භස්මාවශේෂ තැන්පත් කරලා සොහොන් සකස් කිරීමේ තාක්ෂණය. මේ දෙකම අපිට ඉදිකිරීම් තාක්ෂණයේ විදිහට එහෙම නැත්නම් ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධව කතා කරන්න පුළුවන්.
අපි දන්නවා ස්වභාවික පරිසරයේ මේ මිනිස්සු සිදු කරන නිර්මාණ ඕනෑම නිර්මාණයක් අපි වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් විදිහට හඳුන්වනවා. එතකොට ඒ නිසා අපට මේ ඉදි කරලා තියෙන සෑම දෙයකම යම්කිසි තාක්ෂණික ක්‍රමවේදයක් පිළිබඳ සොයාගත හැකි ලක්ෂණ රාශියකුත් තියෙනවා. ඒ පිළිබඳව තමයි මුලින්ම අපි අවධානය යොමු කරන්නේ. පූර්ව ඉතිහාසයේ පැරණිතම ඉදිකිරීම් සාධක පිළිබඳ අපිට හම්බෙන්නේ මේ මැටි ඔරු සුසාන සම්බන්ධයෙන්. ක්‍රිස්තු පූර්ව 2400 තරම් ඈත ඉතිහාසය තුළදී මේ මැටි ඔරු නිර්මාණය පිළිබඳ තාක්ෂණික ක්‍රමවේදයක් මේ මිනිස්සු දැන සිටි බව බෙරගල කලපහනවත්ත කැණීමේදී තහවුරු වෙලා තියෙනවා. ඊට පස්සේ රංජමඩම කලටුවාව හතර භාගේ හල්දුම් මුල්ල නිකවල මුල්ල රුවන්වැල්ල එක්කම අපිට තවත් ස්ථානයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන් හලාවත දුම්මල සූර්ය ආදී ස්ථානවලිනුත් මේ මැටි ඔරු සුසාන හම්බෙලා තියෙනවා. එතකොට මේක නිර්මාණය කිරීමේදී මේ පූර්ව ඓතිහාසික යුගයේ සිටපු මිනිස්සු මිනිසාගේ ශරීරයේ ප්‍රමාණයට වඩා තරමක් විශාල ආකාරයේ වලක් පොළවේ හරාගෙන තියෙනවා. ඒ හරාගත්ත වලට මඩ මැටි පතුරු වශයෙන් එකතු කරලා මේ බදාමයක් එහෙම නැත්නම් කුස්ලූරයක් ඒකට එකතු කරලා මේ ඔරුව නිර්මාණය කර ගැනීම අපිට හඳුන්වන්න පුළුවන්. මේ මැටි ඔරු නිර්මාණයේ අපි මේක දකින්නේ පෙදරේරු තාක්ෂණයක් විදියට. මේ මැටි ඔරුව රංචමඩමින් හම්බෙච්ච මැටි ඔරුවක්. ඔබට මේකේ පැහැදිලිව පෙනෙනවා මේ මැටි ඔරුවේ බිත්ති සකස් කිරීමේදී මැටි පතුරු එකිනෙක සම්බන්ධ කරලා බදාමයකින් එහෙමත් නැත්නම් මේක බන්ධන මාධ්‍යකින් එකතු කිරීමක් සිදු කරලා තියෙනවා. මේකෙන් පැහැදිලි වෙන කාරණය තමයි මේ මැටි පතුරු සමහර විට ඉස්සරින් නිර්මාණය කරගෙන වියලා ගත්තයින් පස්සේ තමයි මේ සුසානේ සොහොන් ගැබ සකස් කිරීම සඳහා බදාමයක් පාවිච්චි කරලා මේක සකස් කරන්නේ. ඒකට මේ තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳව යම් ආකාරයට මේ මිනිසුන්ගේ අවබෝධයක් තිබුණා මඩ මැටි ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගත හැකි ආකාරය පිළිබඳ. ඒක තමයි මේ ආදීතම ඉතිහාසය තුලින් අපිට හඳුනා ගන්න හම්බෙන පැරණි තාක්ෂණික ක්‍රමයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. මේ ළඟ දර්ශනයක් ඒ සුසානේම ඔබට පැහැදිලි වෙනවා මේ පතුරු සුසානේ ඉදි කරන්න එහෙම නැත්නම් මේක ගඩොලක් කියලාත් අපිට උපකල්පනය කරන්න පුළුවන්. ටිකක් ඕවල් ආකාරයේ හැඩයකට තියෙන මේ මැටි පිටක් සකස් කරගෙන වියලා ඊට පස්සේ එකිනෙක මැටි පතුරු ටික බදාමයක් මගින් මේ කුස්තූරයක් සහිතව මැටි බදාමයේ මගින් එකිනෙක සම්බන්ධ කරලා මේ සුසානේ බිත්තිය නිර්මාණය කර ගැනීම තමයි සිදු කරලා තියෙන්නේ. මේ පෙදරේරු තාක්ෂණය අපි දකින්නේ පස්සේ කාලේ අපේ ගොඩනැගිලි ඉදිකිරීමේ ඉතිහාසය තුළදී විශේෂයෙන් විවිධ බදාම් වර්ග භාවිතා කරමින් දියුණු තත්ත්වයට පත්වෙච්ච එකක්. එතකොට ඒකේ මූලය තමයි මෙතනදී මූලික වශයෙන් අපි හඳුනා ගන්නු ලබන්නේ. ඊගව කාරණේ තමයි අපිට මේ ඉදිකිරීම් තාක්ෂණයට සමගාමීව මඩමැටි පාවිච්චි කරලා ඉදි කරලා තියෙන තවත් විශේෂයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් නිවාස. එතකොට මේ නිවාස ආකෘති දෙකකින් පූර්ව ඓතිහාසික යුගයේ මිනිස්සු ඉදි කරලා තියෙනවා. ඒ තමයි වෘත්තාකාර හැඩයෙන් තියෙන නිවාසත් ඍජු කෝණාශ්‍රාකාර හෝ දිගුහතරස් එහෙම නැත්නම් චතුරස්‍රාකාර නිවාසත් විදිහට ඉදි කරලා තියෙනවා. ඒ පිළිබඳ සාධක අපිට අනුරාධපුර ඇතුල් නගරයෙන් සහ උඩරංචා මඩමෙන් හම්බෙලා තියෙනවා. ඇතුල් නගරයේ සිදු කරන ලද කැණීම් වලදී විශේෂයෙන් AG 85 අනුරාධපුර ගෙඩියේ 1985 වර්ෂයේ සිදු කරන ලද කැණීමෙත් ASW 88 අනුරාධපුර සල්ගාවත්ත 1988 සිදු කරලා තියෙන කැණීමනොත් මේ වර්ග දෙකටම ආйти නිවාස හඳුනාගෙන තියෙනවා. මතු පිට පොළොව මට්ටමේ ඉඳලා අඩි 25කට වඩා ගැඹුරු මට්ටම් වලදී හම්බෙන මේ නිවාසවල ආකෘතිය අපි බැලුවහම ඒක පැහැදිලි වෙනවා කටුමැටි වරිච්චි සහිතව ඉදිකර නිවාස තමයි මේ භාවිතා කරලා තියෙන්නේ කියලා. ඒකට ආරම්භයේදී සුසාන ඉදි කරන්න ක්‍රිස්තු පූර්ව 2400 තරම් ඈත කාලයක විසු මිනිසු
මඩමැටි නිර්මාණය කරලා සොහොන් ගර්භ හදාගත්තා වගේම ඊට පස්සේ මඩමැටි පාවිච්චි කරලා ඒවා මැටි ගුලි යොදාගෙන වරිච්චි බැඳලා ගෙවල් නිර්මාණය ආරම්භ කරලා තියෙනවා. මේ ඡායාරූපයේ දකුණු පස ඡායාරූපයේ යට කොටසේ වෘත්තාකාර හැඩයට තියෙන කුඩා කුඩා සිදුරු ටික මේ ගෙබිමක ලක්ෂණ පෙන්වන සාධක විදියට SW88 කැණීමේදී හඳුනාගෙන තියෙනවා. මේ තියෙන්නේ උගන්ඩාවේ තියෙන සුසානය. මේ උගන්ඩාවේ තියෙන මේ සුසානය ඉදිකිරීමේ ක්‍රමවේදය තමයි මේ පූර්ව ඓතිහාසික මිනිස්සුත් පාවිච්චි කරේ. මේකෙන් මාට ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ මේ දැව සිටුවීමේ ක්‍රමවේදය. ඔබට පැහැදිලිව පේනවා මේ සුසානයේ වටා මේ දැව ඉදි කරලා තියෙන ආකාරයට. මෙන්න මේ ආකාරයට දැව සිටුවලා ඒ දැව වටා වරිච්චි ලී ගැට ගහලා ඒකට මැටි ගුලි ඔබලා මේ වරිච්චි බිත්ති සකස් කර ගැනීම තමයි අපේ රටේදී සිදු කරේ. නමුත් මේකෙදි එහෙම කරලා නැහැ. මම මේක උදාහරණයක් විදිහට ඔබට පැහැදිලි කරන්න දැම්මේ මෙන්න මේ ආකාරයට තමයි කණු සිටුවීම සිදු කරන්න ඇත්තේ කියන එක ඔබට පැහැදිලි කිරීම සඳහා. ඒකට කටුමැටි වරිච්චි නිවාසයක් ගත්තාම මේ ආකාරයේ නිවාස ආකෘතියක් තියෙන්න ඇති කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒක වෘත්තාකාර ආකාරයට නිර්මාණය කරගෙන තියෙන්නේ. විශේෂයෙන් කේතුකාකාර වහලක් පිදුරු හෝ ඉලුක් හෝ මාන වැනි ශාකපත්‍ර මගින් සෙවිලි කරලා මේ මිනිස්සු මේ ගම ක්‍රියාත්මක කරන්න ඇති කියලා උපකල්පනය කරන්න පුළුවන්. විශේෂයෙන් ප්‍රාග්ඓතිහාසිකයෝගේ වගේ නෙමෙයි මේ පූර්ව ඓතිහාසික සංස්කෘතියේ මිනිසුන් ග්‍රාමීය සංස්කෘතියක් ක්‍රියාත්මක කරන නිසා මේ වැනි ඉදිකිරීම් ක්‍රමවේදවලට පරිවර්තනය වෙන්න ඇතැයි අපට උපකල්පනය කරන්න පුළුවන්. මේ ආකාරයේ නිවාස ආකෘති මෙන්ම චතුරස්‍ර ආකාරයේ නිවාස ආකෘතිත් මේ පූර්ව ඓතිහාසික යුගයේ මිනිසුන් සකස් කරගෙන තිබෙන බව මැටි පාවිච්චි කරලා අපිට පෙන්වලා මේ නිවාසය ගත්තාම මේකෙන් පැහැදිලි වෙනවා කටුමැටි වරිච්චි නිවාසයක් කොහොමද ඉදි කරන්නේ කියන කාරණේ. මෙතන තියෙන්නේ චතුරස්‍රාකාර එහෙම නැත්නම් දිගු හතරයි ඍජු කෝණාස්ත්‍රාකාර නිවාසයක්. මේ නිවාසයේ සකස් කිරීමේදී දැව කඳන් සිරස් අතට සිටුවලා තිරස් අතට වරිච්චි බැඳීම සිදු කරලා තියෙනවා. ඒ වරිච්චි මැටි ගුලි ඔබලා තමයි මේ වරිච්චි බිත්ති සවිමත් කරලා තියෙන්නේ. ඊට පස්සේ නැවතම මැටි මැදලා මේ ඉදිරිපස බිත්තිය බැලුවාම ඒක සකස් කර ගැනීමක් සිදු කරලා තියෙනවා. මේ වහලත් සරල දේවල් පාවිච්චි කරලා නිර්මාණය කරලා තියෙන්නේ. වහලේ තියෙන්නේ ඉලුක් කොළ සෙවිලි කරලා ඉලුක් කොළ පාවිච්චි කරලා සෙවිලි කරපු වහරක්. ඒතර මෙවැනි ආකාරයේ තාක්ෂණික ක්‍රමවේදවලට ප්‍රවේශ වීමට මේ ඈත ඉතිහාසයේ සිටපු මිනිස්සු උත්සාහ කිරීම තමයි අපි මේ තාක්ෂණික ඉදිකිරීම තුළ ගොඩනැගිලි ඉදිකිරීම තුළ තාක්ෂණයේ ආරම්භය සහ ඒ විකාශනය සම්බන්ධ අධ්‍යයනය කිරීමේදී අපට වැදගත් වෙන්නේ. ඊළඟට අපිට වැදගත් වෙන කාරණයක් තමයි දැන් මඩමැටි නිර්මාණය කරගෙන මේ ආකාරයට ගෘහ සහ සොහොන් ඉදි කරා වගේම පූර්ව ඓතිහාසික යුගයේ මිනිසුන්ගේ වාස්තු විද්‍යාවේ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධ කොටස තුලදී අපිට හඳුනාගත හැකි තවත් පියවරක් තමයි පාෂාණ පාවිච්චි කිරීම. මේ පාෂාණ පාවිච්චි කරලා ඔවුන් නිවාස සැදුවේ නැහැ. පාෂාණ භාවිතා කරලා ඔවුන් නිර්මාණය කරේ විශේෂයෙන්ම සුසාන. මේ සුසාන ආකෘති ගණනාවක් පාෂාණ පාවිච්චි කරලා නිර්මාණය කරගෙන තියෙනවා. මේ පාෂාණ සමහර ඒවා කඳු පර්වත වලින් ස්වභාවිකවම පිපුරුමට ලක් වෙලා පූර්ව විදියට තල්ලු වෙලා තිබිච්ච මොවුන් රැගෙන ඇවිල්ලා තියෙනවා. සමහර අවස්ථාවලදී මේ ඡායාරූපයේ දකින ආකාරයට අර ගල් කූඤ්ඤ සලකුණු යොදලා මේ ගල් කඩලා පර්වතයෙන් විභේදනය කරලා සුසාන සකස් කරන්න ගෙනපු අවස්ථා අපිට හඳුනාගන්න. මේ තියෙන ගල් පුවරුවත් කොක්කැබේ මෙගලිතික සුසානයේ දකින්න ලැබෙන ගල් පුවරුවක්. මේක ඉතාමත්ම පැහැදිලි වෙනවා මේ වටා තියෙන අර චෙසිල්ස් මාක් එහෙමත් නැත්නම් ගල් කූඤ්ඤ සලකුණු සිදුරු විදලා මේ පාෂාණය වෙන් කරගෙන තියෙන ආකාරය පැහැදිලිව හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ස්වභාවික පාෂාණ පුවරු මෙන්ම මේ ආකාරයෙන් විභේදනය කරලා පාෂාණ පර්වතයෙන් ගෙන ආපු පාෂාණ පුවරු මේ පූර්ව ඓතිහාසික යුගයේ සුසාන ගර්භ ඉදිකිරීම සඳහා ඉදිකිරීම් ක්‍රමවේදයක් ලෙස ඒ කාලේ ජීවත් වෙච්ච මේ පෙදරේරුව පාවිච්චි කරලා තියෙනවා. මේ දකින්නේ ඒ ගල් කූඤ්ඤ මීට පෙරත් ඔබ මේක දැකලා තියෙනවා. මේ ගල් කූඤ්ඤ තමයි යොදාගන්නේ අර පාෂාණ විභේදනය කිරීම සඳහා. අනුරාධපුර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියලා තියෙන මේ ගල් කූඤ්ඤ
පුරා විද්‍යා කැණීම් මගින් අනාවරණය කරගත්ත ගල් කුණ්‍ය විදියට පෙන්වලා දෙන්න පුළුවන්. පූර්ව ඓතිහාසික යුගයේ සොහොන් ඉදිකිරීමේදී සොහොන් ආකෘති ගණනාවක් තියෙනවා කියලා මම ඔබට පැහැදිලි කරා. එයින් එක් ආකෘතියක් තමයි ශිලාමංජුසා සුසාන. ගල් පෙට්ටියක් ආකාරයට නිර්මාණය කරලා තියෙන සුසාන. තවත් මෙගලිතික සුසාන විශේෂයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් ශිලා මණ්ඩල සුසාන. ගල් ගොඩක් ඉදි කරලා සකස් කරලා තියෙන සුසාන කේතුවක් ආකාරයට. තවත් සුසාන විශේෂයක් තමයි ශිලා කේතුක සහ ශිලා මණ්ඩල. මේ දෙක වර්ග දෙකක්. ශිලා කේතුක ගල් ගොඩක් එකට උස් වෙන්න කේතුවක් ආකාරයට සකස් කරලා තිනවා. ශිලා මණ්ඩලයේදී ගල් රවුමක්, බෝල ගල් රවුමක් සොහොන වටා නිර්මාණය කරලා සුසානය සකස් කරලා තියෙනවා. ඊට අමතරව ශිලා පෙළ සුසාන. මෙන්න මේ ආකාරයේ සුසාන ආකෘති ගණනාවක් මාධ්‍යමය විදියට ගල් පාවිච්චි කරලා මේ යුගයේ ඉදි කරලා තියෙනවා. ඒකෙදි මේ අය මේ ගල් ප්‍රවාහනය කිරීම සඳහා ගොඩක් වෙලාවට රෝල් කොට එහෙම නැත්නම් ශාකවල කනන් කොටස් යොදලා ඒක මත ගල් පුවරුව දාලා මිනිස්සු කීප දෙනෙක් එකතු වෙලා ඇදගෙන ඇවිල්ලා මේක සිටුවීමේදී සාරණ ලද වලට ඒක දාලා මේ නිර්මාණ ඉදි කිරීම කරන්න නැති කියලා පෙන්වලා දෙන්න පුළුවන්. මේ ඡායාරූපයේ දකින ආකාරයට රැගෙන එන ගල පොළොව මත සිටුවීම සිදු කිරීම සිදු කරනවා. ඒ ආකාරයට හතර පැත්තේම ගල් හතර සිටුවීමෙන් අනතුරුව සුසානේ උසට පස් පුරවලා ඊට පස්සේ මේක ඇතුලේ බරණි තැම්පත් කරලා ඒ පියන් ගලකින් මේ සුසානේ වහලා තියෙනවා. පියන් ගල ගෙනීමේදී මේ දෙපසින් පස් කන්දක් විදියට මේක සකස් කරලා මේ බර ඇදගෙන යාම ක්‍රමවේදය තව දුරටත් දියුණු කරලා මේ විදියට රැගෙන එන්නේ නැති කියලා අපිට පුළුවන්. ඒ ආකාරයට නිර්මාණය කර සොහොන් ගර්භයක හරස් කඩක් අපි ගත්තොත් මෙවැනි ආකාරයට නිර්මාණය කර තියෙන්නේ නැති කියලා අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒකට මේකෙදි අපිට පැහැදිලි වෙන තාක්ෂණය තමයි මේ ගල් හතරක් සිරස්ාකාරයට සිටුවලා තිරස්ාකාරයෙන් ගල් පුවරුවක් වහලා මේ සුසාන ගර්භය අවසන් කිරීම. ඒකට මේක මිනිස්සු හිතාමතා කරන ලද ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයට අයිති සුසානාපී සුසානාශ්‍රිත වාස්තු විද්‍යාවත් ඒවා ඉදිකිරීමට පාවිච්චි කරලා තියෙන තාක්ෂණික ක්‍රමවේද විදියටත් අපි දකිනවා. විශේෂයෙන්ම මේ සුසාන ඉදිකිරීමේදී ශිලා මංජුසා සුසාන ඉදිකිරීම සඳහා ඔවුන් පාවිච්චි කරලා තියෙන ස්වස්තික ආකාරයට. ඒ කියන්නේ එක ගලක් අනෙක් ගල තල්ලු වීම වළක්වලා ඒක රැඳී සිටින ආකාරයට සොහොන් ගර්භ නිර්මාණය කරගෙන තියෙනවා. තව ඒවා තියෙනවා ඍජු කෝණාශ්‍රාකාරයට. තව ඒවා තියෙනවා චතුරස්‍රාකාර ආකාරයට. මේ සියලුම නිර්මාණ මේ ආකාරයෙන් ඉදි කරලා තියෙන්නේ ලිස්සායාම පාලනය කරලා සොහොන් ගැඹ ගරා වැටීම වළක්වලා ඒක ස්ථාවරව තබා ගැනීම සඳහා. ඊගාවට අපි මෙගලිතික සුසාන ආකෘතිය අතර දකිනවා මේ ශිලා මංචක කියන සුසාන විශේෂය. ඉංග්‍රීසියෙන් මේකට ඩෙල්මොනොයිඩ් සිස්ට් විදිහට හඳුන්වනවා. පොළොව මත විශාල ගල් පුවරු සිරස් අතර හිටවලා ගල් ගෙයක් ආකාරයට උඩිනුත් විශාල ගල් පුවරු දාලා සකස් කරගෙන තියෙන මෙවැනි සුසාන. මේ සුසානේ හතර පැත්තම වහලා තියෙන්නේ. සුසාන බරණිය දකින්න හම්බෙන්නේ මේ නිර්මාණය ඇතුළේ. එතකොට මෙවැනි නිර්මාණ ඉන්දියාව වගේ රටවල් වල විශාල වශයෙන් දැකගත හැකිවත් අපේ රටේ මෙවැනි නිර්මාණ ඉතාමත්ම දුර්ලභ ආකාරයෙන් තමයි තියෙන්නේ. මේ ඔබ දකින නිර්මාණය තියෙන්නේ රඹුක්කන පදවිගම්පොළ ප්‍රදේශයේ. මීට අමතරව මේට වඩා කුඩා මේ දොල්මන් ආකෘතිය විය හැකි සුසාන කිහිපයක් අපි හඳුනා ගන්නවා මධ්‍ය ආණ්ඩුවේ නිම්නයේ දිවුල්වැව ප්‍රදේශයනොත් ඒකම වාහල්කඩ ප්‍රදේශයනොත් ඒකම ගල් ඇඳ කටුව කියන ප්‍රදේශයනොත් මේ ක්‍රමවේදයම මේ තාක්ෂණයම පාවිච්චි කරලා මේක නිර්මාණය කරලා තියෙනවා. ඒකට මේ ගල් ගයක් ආකාරයට මේ ශිලා මංචක සුසානය ඉදි කිරීම සඳහා විශේෂයෙන්ම ගල් පුවරු එකිනෙක වෑද්දීමේදී ඔබට පැහැදිලි වෙනවා මේ ඉදිරිපස සිරස් අතර සිටුවා තියෙන ගල් පුවරුවේ යකඩ තාක්ෂණය පාවිච්චි කරලා කැපුමක් එහෙම නැත්නම් කට්ටයක් සකස් කරගෙන තිනවා මේක ආවරණය කර ගල ඇතුළට පෙරලීම සහ පිටතට පෙරලීම වැළැක්වීම සඳහා. එතකොට මේ තාක්ෂණික පියවරවල් පිළිබඳ මේ පූර්ව ඓතිහාසික යුගයේ මිනිසුන් ඉතා හොඳින් විමර්ශනය කිරීමක් සිදු කරලා තියෙනවා. මේ තියෙන්නේ ශිලා මංජුසා සුසාන ආකෘති දෙකක්.
ඔබ ඉහළින් දකින්නේ චතුරස්‍රාකාර ආකෘතියකට ගල් පෙට්ටිය නිර්මාණය කර ගැනීමත් පල්ලෙහායින් දකින්නේ ස්වස්තික ආකාරයට මේ ගල් පෙට්ටිය නිර්මාණය කර ගැනීමත් සිදු කරලා තියෙන ආකාරය. මේ ක්‍රමවේද දෙක තුලින්ම පැහැදිලි වෙන්නේ මේ සුසාන ගර්භ තල්ලු නොවි හොඳින් ආරක්ෂා වෙලා තිබීම. ඉබ්බන් කට්ටුවේ අපිට මේ හම්බෙන සුසාන දෙකක් තමයි මේ ඡායාරූපේ දෙකෙන් ඔබට පෙන්වලා තියෙන්නේ. මේ යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු යකඩ තාක්ෂණයේ උපරිම වශයෙන් පාවිච්චි කර බවට සාධක අපිට තම්මැන්නා ගොඩැල්ල සුසානයෙන් හම්බෙනවා. මේ තම්මැන්නා ගොඩැල්ල සුසානයේ ඉතා විශාල ශිලා කවයක් අපිට හම්බෙනවා. ශිලා මෙල්ල කිරීම සඳහා ලෝහ තාක්ෂණය ඉතා හොඳින් පාවිච්චි කරලා ටොන් ගණනාවක් බර මෙම නිර්මාණය සිදු කරන්න ඇත්තේ කුමකටදැයි යන්න පිළිබඳ මතවාදයකුත් අපිට තියෙනවා. බොහෝ විට මෙය මිනිසෙකු මිය ගිය පස මේ ස්ථානයට ගෙනල්ලා ආදාහනය කිරීම හෝ එහෙමත් නැත්නම් ඒ මනුස්සයාගේ අස්ථි අවශේෂ හෝ භස්මාවශේෂ ලබා ගැනීමට පෙර අවමංගල චාරිත්‍රය ඉටු කිරීම සඳහා මෙම නිර්මාණය භාවිතා කළාදැයි අපිට සැකයක් තියෙනවා. කෙසේ වෙතත් මෙවැනි නිර්මාණ දෙකක් මේට වඩා කුඩා නිර්මාණයක් සහ මෙම නිර්මාණයක් මේ තම්මැන්නා ගොඩාල සුසානය තුල තිබීම සුවිශේෂ වෙනවා ලැබෙනවා. ඒකම මේ ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය පිළිබඳ ඔබට තවදුරටත් වැඩි විස්තර සපයා ගැනීම සඳහා මෙන්න මේ ග්‍රන්ථ ඔබට පරිශීලනය කිරීම තුළින් වැඩි අවබෝධයක් ලබාගත හැකියාව තියෙනවා.